නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා තියාසවා සංවරා පහතබ්බා අත්තියාසවා පටිසේවනා පහතබ්බා අත්තියාසවා දිවාසනා පහතබ්බා අත්තියාසවා පරිවර්ජනා පහතබ්බා අත්තියාසවා විනෝදනා පහතබ්බා අත්තියාසවා භාවනා පහතබ්බාති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න, අපේ සසර ජීවිතය සුවපත් කරගන්න, සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්න අපේ මානසිකාරය නිවැරදි කරගන්න ඕනේ. බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මානසිකාර වැඩපිළිවෙල සකස් කරගත්තාමයි හිත නිවන් අරමුණු කරගෙන නිවනට යොමු වෙන විදිහට කටයුතු කෙරෙන්නේ. එහෙම නැත්නම් අපි උත්සාහයක් විතරක් ගත්තට මේ කටයුත්ත කරන්න බෑ. නිවන් දකින්නවා කියලා කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කරන දෙයක් නෙවෙයි. නිවන් දැකීමේ මාර්ගහිත පහළ වෙන්නේ අපේ సంతානේ, අපේ සිතේ කවදා හරි දවසක. එතකොට අවබෝධය ලැබපු හිත ප්‍රත්‍යවේක්ෂා වෙන්නේ අපේ සිතෙන්මයි. එහෙනම් මේ වගේ අද තියෙනවා වගේ මේ මානසිකාරයක් මහා උසස් මානසිකාරයක් බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ජීවිතයට ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්කම තියෙනවා. මේ ලැබිච්ච ජීවිතය ඔහේ අපි පොළොවට වැලිලා යන්න දෙන්නේ නැතුව තමන්ගේ මව් පරපුරේ කී දෙනෙක් නම් මං වගේම ජීවත් වෙලා මැරිලා ගියාද? මගේ පිය පරපුරේ කී දෙනෙක් නම් මං වගේම ජීවත් වෙලා මැරිලා ගියාද? මාත් එහෙමමද? මාත් ඒකමද කරන්න හදන්නේ? ඒ විදිහටම ඉඳලා, ඒ විදිහටම ජීවත් වෙලා, ඒ විදිහටම ලෝකේ මොනවා හරි හම්බ කරගෙන, ඒ විදිහටම කොහේ හරි läගලා, ඒ විදිහටම වර්ගයාභෝ කරලා, ඒ විදිහටම මැරිලා යන්නද කල්පනාව? සමහර අයගේ ජීවිත කොච්චර කෙටිද නේද? එතකොට එකතු කරගත්ත අමාරු එකතු කරගත්ත හරියට මහන්සි වෙලා හරි හම්බ කරගත්ත දේවල් ඔක්කොම අවුරුදු 60ක් 70ක් 80ක් ඇවෑමේ 30ක් විතරම, ඉතින් 30ක් 35ක් විතරම මූලික කටයුතු. ඊට පස්සේ තමයි ඉතින් මොනවා හරි හදා ගන්නවා නම් තමන්ගේ ජීවිතේ නේද එකතු කරගන්න දේවල් එකතු කරගෙන මොනවා හරි සාර්ථකත්වයකටපත් වෙන්නේ. ඒතර කොහොමත් 50ක් 60ක් වෙලා නේද? ඊට බොහොම පොඩි කාලයක් හැඳිලා ඉන්න වෙන්නේ. ඉතින් ඒ වගේ අර්ථයක් නැති විදිහටම මේ ජීවිතය ගෙවිලා යනවද? නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඔය කටයුතු ඔක්කොම කරන්න පුළුවන්. ඔය හැම දෙයක්ම කරන ගමන් තමන්ගේ මනස කෙලෙස් වලින් අයින් කරගන්න පුළුවන්. ඒ සඳහා ඊටාම ප්‍රායෝගික වැඩපිළිවෙළවල් තැන් තැන්වලදී දේශනා කරලා තියෙනවා එක එක විදිහට. පසුගිය කාලෙම අපි විසුද්ධි 7 පිළිබඳ සාකච්ඡා කරා. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන සාකච්ඡා කරා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන වචනයක්වත් නැති සූත්‍ර ධර්මයක් ගැනයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ දිනවල. ඊයේ දවසේ තමයි අපි ආරම්භ කරේ මොන සූත්‍රයේද? සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයට අනුව අපි ඊයේ දවසේ සාකච්ඡා කරා නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ නුවණ තියෙන තැනැත්තා, නැත්නම් නුවණ තියෙන තැනැත්තා, ඒ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන එකයි. බොහොම අසූපිරූ තියෙන තැනැත්තා. මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා දේශනා කරලා තියෙනවා. අපේ මෙනෙහි කිරීම අනුව තමයි පින්වත්නි අපේ සිත්වල එක එක සිතුවිලි හටගන්නේ. නිකන් කෙටියෙන් මේක මතක් කරන්න, කෙනෙක් ගැන තරහෙන් මෙනෙහි කරන්න ගත්තොත්
මොකද වෙන්නේ? තරහ අඩු වෙනවද වැඩි වෙනවද? තරහ එක්කෙනෙක් ගැනම මෛත්‍රියෙන් මෙනෙහි කරන්න ගත්තොත් නේද? තරහ අඩු වෙලා මෛත්‍රිය හැදෙනවද නැද්ද? එහෙනම් මෙනෙහි කරන විදිහ අනුවද නැද්ද අපේ ඔක්කොම තීරණය වෙන්නේ? නේද? මෙනෙහි කරන විදිහ අනුවයි තීරණය වෙන්නේ. මේ හිතේ ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා කියන එක ගැන හොඳටම දැනගෙනම අපි කටයුතු කරන්න ඕනේ. අපේ මනසේ ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. මේ බලන්නකො. කවුරු හරි කෙනෙක් අපිට අපි හිතමුකෝ නිවසක ඉන්න භාර්යාවට ස්වාමියා මොකක් හරි ඇනුම් පදයක් කියලා නැත්නම් මොකක් හරි රිදෙන වචනයක් කියලා වැඩට යනවා. දැන් මොකද වෙන්නේ? පාරණ කියපු ඒවා ඔක්කොම මානසිකාර වෙනවද නැද්ද? ඔක්කොම මතක් වෙන්න පටන් ගන්නවා. මතක් කරලා අරයා කිව්ව එකවත් මතක නැහැ. එයා ගිහිල්ලා. නේද? නිකම් මොකක් හරි කියලා ගිහිල්ලා විහිළුවට හරි අර ඔක්කොම මතක කරලා මෙන්න එනකොට කොහමද අරයා? එනකොට දන්නෙත් නැහැ ස්වාමියා මොකද මේ කියලා. අරයා ඉන්නේ ලොකු ගොඩනැගීමක් ගොඩනගාගෙන. ඒ මොකද මෙනෙහි වෙලා. මෙනෙහි වෙන්න අපේ මෙනෙහි කරන ආකාරය අනුව තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙනම් මගේ මානසිකාර වැඩපිළිවෙල කියලා එකක් මගේ දැනටත් තියෙනවා. මේ මානසිකාර වැඩපිළිවෙල මට ලෝභ දේශ මොහ වැඩි කරනවාද ලෝභ දේශ මොහ අඩු කරනවාද දන්නේ නැහැ. යම් දෙයක් ගැන මෙනෙහි කරන විදිහ අනුව ලෝභයෙන් මෙනෙහි කරොත් ලෝභය වැඩි වෙනවා. ඊර්ෂ්‍යාවෙන් මෙනෙහි කරොත් ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. ක්‍රෝධයෙන් මෙනෙහි කරොත් ක්‍රෝධය වැඩි වෙනවා. ආදරයෙන් මෙනෙහි කරොත් ආදරය වැඩි වෙනවා. නේද? මේකේ කොච්චර භයානක තත්ත්වයට පත් වෙනවද කියලා නම් සමහර ඇත්තෝ බැඳීමකින් ආදරයකින් මෙනෙහි කරලා ඒක කොච්චර වර්ධනය වෙලාද කියනවා නම් අන්තිමට දරා ගන්න බැරුව කෝච්චි වලට පවා පනිනවා ජීවිතේ පවා නැති කර ගන්නවා. දරන්න බැරි තරමට එකතු වෙලා ඒ. කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ, තුවාලයකට සැරව එකතු වෙනවා වගේ, පිළිකාවක් වැවෙනවා වගේ නේද? අපි දන්නේම නැතුව පින්වත්නි අපේ තුල දරන්න බැරි වේගවල්, දරන්න බැරි ආසාවල් එකතු වෙනවද නැද්ද? අන්න ඒ ඔක්කොටම හේතුව අපි මෙනෙහි කරන විදිහ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, ධර්ම කරුණු දැනගනිමින් ඔන්න ඔය මෙනෙහි කරන විදිහයි හොයාගන්න ඕනේ. ඒක තමයි කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියන්නේ ඒකයි. හරිද? එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ දැන් මෙවැනි වැඩපිළිවෙලක් තමයි ධර්මයේ තියෙන්නේ. එහෙනම් මට දැන් මොකද කරන්න ඕනේ? මටම පුළුවන් ද බැයිද මේ හිත යන දිශාව තීරණය කරගන්න දැන්? කරුණාකාරණා හරියට දැනගත්තොත් ඊර්ෂ්‍යාව හැදෙන හිතේ ඊර්ෂ්‍යාව අඩු කරගන්න පුළුවන් විදිහක් හදාගන්න පුළුවන් ද බැයිද? සිල් කඩන හිතේ සිල් කැඩෙන්නේ නැති තත්ත්වයට පත් කර ගැනීමට විදිහක් හදාගන්න පුළුවන් ද බැයිද? නේද? එහෙනම් මෙහි ඔක්කොගෙම තියෙන අවසාන අදහස විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් මෙනෙහි කිරීමක් තියනවාද ආශ්‍රව වැඩි වෙන, ආශ්‍රව කියලා කියන්නේ පින්වත්නි අපි ඊයේ දවසේ සාකච්ඡා කරා අපිව අතීතයේ වැඩියෙන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් එක එක වස්තුන් ගැන අරමුණු අරගෙන ආශ්‍රය කරලා ඒවා නැවත විඳලා තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ දැන් සමහර දේවල් නැතුව බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවද නැද්ද? ආන්ගේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා මේ කෙලෙස් වලටම කියන තව නමක් තමයි ආශ්‍රව කියලා කියන්නේ. මේ ඇදෙන ගතිය. යම් කෙනෙකුට යම් දෙයක් පිළිබඳ ආශ්‍රවයක් තියෙනවා නම් මත් වෙන ගතියක් තියෙනවා. ඒක මතක් වෙනකොට. ඒ කියන්නේ ඇත්ත වැහෙන ගතියක් තියෙනවා. ඒ පැත්තට ඇදීලා යන ගතියක් තියෙනවා. දරා ගන්න බැරි ගතියක් තියෙනවා. නොබලා ඉන්න බැරි ගතියක් තියෙනවා. නොඅසා ඉන්න බැරි ගතියක් තියෙනවා. නොවිඳ ඉන්න බැරි ගතියක් තියෙනවා. හරිද? ඒ දේ නොබලා ඉන්න බෑ. දැන් එක සින්දුවක් එක දිගට ඇහුවොත් මොකද වෙන්නේ? ඒක නැවත අහන්න නැතුව ඉන්න බැරුව යනවා. හරිද? එක රූපයක් එක දිගට කැමැත්තෙන් බැලුවොත් මොකද වෙන්නේ? වෙනදා තිබ්බ නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. නේද? ඒක නොබලා ඉන්න බැරුව යනවා. අන්න ඒ වගේ අපිට මේ ආශ්‍රවය කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආශ්‍රව වැඩි වෙන්න මේ ආශ්‍රව උපදින්නේ කොහෙද? තමන්ගේම సంతානේ.
කැමැත්තෙන් බලන වාරයක් ගානේ කැමැත්තෙන් අහන වාරයක් ගානේ කැමැත්තෙන් විඳින වාරයක් ගානේ මේ ආශ්‍රව වැඩි වෙනවා. ඉතින් අන්නේ ආශ්‍රව වැඩි වෙන ආකාර 7ක් මේ සූත්‍ර ධර්මයේ දේශනා කරනවා. ආශ්‍රව අපේ ජීවිතයේ කෙලෙස් වැඩි වෙන ආකාර 7ක් දේශනා කරනවා. ඊට පස්සේ මේ ආකාර 7 නුවණින් දැනගෙන ආශ්‍රව අඩු වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා දේශනා කරනවා. අපිට මේ ලෞකික ජීවිතයේ ඉඳගෙන ගිහි ජීවිතයේ ඉඳගෙන හරි අපූර්වට තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ධර්ම කරුණු දැනගත්තාම. හරි? පළවෙනි එක තමයි දෘෂ්ටි හින්දා ඇති වෙන ආශ්‍රව ධර්මයන්. ඒ කියන්නේ වැරදි දැකීම් හින්දා. හරි? ඒකෙන් වැළකෙන්න කියනවා දස්සනා පහතබ්බා. සෝවාන් මග නුවණ. සෝවාන් මග නුවණින් ඒ ආශ්‍රව අයින් කරගන්න පුළුවන්. හරිද? සෝවාන් පලස්ත පුද්ගලයෙක් වුණා නම් යම්කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය නැති වෙනවා. එතකොට එන ඒ තැනැත්තාට ආය දෘෂ්ටි පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැකීමයි. දැන් මේ බලන්න මම මෙහෙම කියන්නම්. අපි හැමදාම ගන්න උදාහරණයක් ගමු. අසත්පුරුෂ පුද්ගලයෙක් ඉන්නවා. එයා පැහැදිලිවම අසත්පුරුෂ කෙනෙක්. අසත්පුරුෂ කෙනා ගැන මගේ හිතේ ඇතිවෙන්න ඕනේ ඇලීමක්ද නොඇලීමක්ද? පුරුෂයා අසත්පුරුෂ නම් මගේ තුල ඇතිවෙන්න ඕනේ නොඇලීමක්. මට ඇතිවෙන්න ඕනේ සතුටු වීමක්ද කලකිරීමක්ද? අසත්පුරුෂ මිනිසෙක් ගැන මට ඇතිවෙන්න ඕනේ මගේ හිතේ ඇතිවෙන්න ඕනේ කලකිරීමක්. දැන් මම මෙයා අසත්පුරුෂයි කියලා දන්නේ නැහැ. හරි? මගේ දැනුමේ හැටියට මට තේරෙන්නේ මම දන්නේ එයා සත්පුරුෂ පුද්ගලයෙක් කියලා. හරි? අන්න එහෙනම් මම කවුරු හරි ඇවිල්ලා මට කියනවා එයා හරි අසත්පුරුෂයෙක් කියලා. මං කියන්නේ මට දැනෙන්නේ කොහොමද? නෑ සත්පුරුෂයෙක් කියලා. ඒතර මගේ දැක්මට අනුව එයා සත්පුරුෂයෙක්. හරිද? මගේ දැක්මට අනුව ඒ මොකද මගේ තියෙන ඉතින් අවබෝධය තමයි. නේද? සමහර අයත් කියනවානේ පන්සිල් රකින්න ඕනෙත් නැහැ කියලා. නේද? සමහර අය ඒ වගේ එතකොට දැන් මගේ දැක්මට අනුව මට තේරෙන හැටියට එයා සත්පුරුෂයෙක්. එහෙනම් මගේ දැක්ම නිවැරදි කරගත්තේ නැති හින්දා මං එයාට ඇලෙනවාද නැද්ද? ආශ්‍රව වැඩි වෙනවාද නැද්ද? එහෙනම් දෘෂ්ටිය නිවැරදි නොවීමෙන් අපිට ආශ්‍රව වැඩි වෙනවා, ආසාවල් වැඩි වෙනවා. මනුස්ස ශරීරයක් පාදතලයේ ඉඳන් කේසමත්තකය දක්වා පිළිකුල්ද නැත්නම් ඒක සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයිද? ඒක පිළිකුල් ස්වභාවයේ තියෙන එක. හරි? එතකොට අන්න ඒ පිළිකුල් ස්වභාවයේ තියෙන ශරීර දැක මට ඇති වෙන අදහස මගේ දැක්ම අනුව මට තේරෙන හැටියට ඒවා සුන්දරයි ප්‍රියයි කියලා අදහසක් ඇති වෙනවා. හරි? අන්න එහෙනම් ආශ්‍රව අඩු වෙනවද වැඩි වෙනවද? ආශ්‍රව වැඩි වෙනවා. නොදැනීම හින්දා දැක්ම හින්දා වැරදි දැක්ම හින්දා මොකද වෙන්නේ? ආශ්‍රව වැඩි වෙනවා. ඉතින් මේකේ තියෙන ඉහළම තැන තමයි අතීත අනාගත වර්තමාන වශයෙන් මේ පංච උපාදානස්කන්ධය මමය මගේ ආත්මය කියලා අපිට දැනෙනවා පින්වත්. හරිද? අන්නේ දැනෙනවා මේක එක දිගට අරගෙන යන්න පුළුවන් එකක් කියලා දැනෙනවා. මේක එක දිගට අරයි යන්න පුළුවන් එකක්. මගේ ආත්මය කියලා දැනෙනවා. මම මේ හැමදේම කරන්නේ මම කියලා දැනෙනවා. එතකොට මම ගැන දැනෙන යම් ප්‍රමාණය කොච්චරද එපමණකින් මට අනිත් කෙනාවත් දැනෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්ද මම මෙහෙම කිව්වා. හරිද? මේක අපි තේරුම් කරන උදාහරණයක් කියමු. හැමදාම තේරුම් කරන්න ගන්න. එකක් විතරක් මාන්නයක් ගැන කියමු අපි. මේක මම ගැන දැනෙච්ච විදිහ කියලා. අපි ආදරය මැනලා තියනවද දන්නේ නැහැ. අපේ අම්මලා හැම හරියට ආදරෙමයිනවනේ. ආදරෙමයිනවනේ. අය කියනවනේ මගේ ලොකු පුතා මට වැඩියෙන් ආදරේ, පොඩි පුතා අඩුවෙන් ආදරේ කිය අඩු වැඩිකම් කිය ආදරෙමයිනවද නැද්ද? කොහොමද දන්නේ මැන්නේ? කොහොමද මම ආදරේ මැන්නේ? කෙනෙක්ගේ ආදරය අඩුයි හෝ වැඩියි කියලා අනිත් අයට වඩා වැඩියි හෝ අඩුයි කියලා මම දැනගත්තේ කොහොමද? එයාගේ
හැසිරීමෙන් නේද? එයා මට ආදරයෙන් කතා කරනවා නම් එයා මට ආදරයෙන් ක්‍රියා කරනවා නම් නේද? එයාගේ ක්‍රියාවෙන් සහ එයාගේ වචන වලින් මං ආදරය අඳුරගත්තේ. හරිද නැද්ද? එහෙම නේද? හා. එහෙනම් ආදරය මයින් උපකරණය, උණ මයින් උපකරණය නම් උණ කට්ට, ආදරය මයින් උපකරණය කායික ක්‍රියා, වාචික ක්‍රියා වෙන කිසිම ක්‍රමයක් තියෙනවද අපිට මනින්න? මට යම් කිසි ඇල්මක් ඇති වෙලා මං කාගේ හරි කරෙන් අත තියනවා. හරිද? එතකොට එයාත් එයාගේ අත අරගෙන මගේ කරෙන් තියනවා. මට කොහොමද හිතෙන්නේ? මට කොහොමද හිතෙන්නේ? මට යම් හැඟීමක් ඇති වුණාද ඒ වගේම එකක් එයාටත් ඇති වෙලා කියලා නේද හිතෙන්නේ? එහෙම නේද? එහෙමනේ මං ආදරේ මැනගන්නේ, කැමැත්ත මැනගන්නේ නේද? මට මෙච්චර තරහ ගියාම මම මෙන්න මේ විදිහට හැසිරෙන්නේ, අන්න අර ඒ විදිහටම හැසිරෙනවා. එහෙනම් එයාට එච්චර තරහ ගිල්ල ඇති කියලා හිතෙන්නේ කාට සාපේක්ෂවද? මට සාපේක්ෂව. මට දැනෙච්ච විදිහට මං එයා ගැන හිතන්නේ, අනිත් අය ගැන හිතන්නේ. නේද? එහෙම නේද? හා. ඒ කියන්නේ එකම සමාන ඉරියව් පැවැත්වුවොත් එකම හැඟීම කියලායි මට දැනෙන්නේ. නේද? එද මම යම් විදිහකට හැසිරෙන්නේ මේ වගේ හැඟීමක් තියෙන හින්දා. මමනේ දන්නේ මගේ ළඟ තියෙන හැඟීම ඒ අනුවනේ මං හැසිරෙන්නේ. අරයත් ඒ විදිහටම හැසිරෙනවා. එතකොට මං හිතනවා එයාට තියෙන්නේ ඒ හැඟීමමයි කියලා. හොඳයි අපි කට්ටියම එකතු වෙලා බුද්ධ වන්දනාවක් කරනවා. දැන් මං කියන බුදුන් වදිමු. එකම විදිහට ඉඳගෙන එකම විදිහට ගාථා කියනවා. එතකොට දැන් එන කායික වාචසික ඉරියව් වල කිසිම වෙනසක් නැහැ. හැඟීම් වෙනස් නැද්ද? අනිවාර්යෙන් වෙනස්. එහෙනම් මම මෙහෙම කරලා කරට අත තියෙනකොට එහා පැත්තේ කෙනා කරට අත තිබ්බනම් මට ඇති වෙච්ච හැඟීම මෙතන ඇති වුණා කියලා කියන්න පුළුවන්ද? එහෙනම් එහෙම මැන්න නම් ඒක වැරදි මැනීමක්ද නැද්ද? නේද? අපි කියන මං වගේ කියලා හිතනවා. අන්තිමට වරද්දගත්ත මතකද? කට්ටිය කියන්නේ හිටිය හැටියට නේද? කවුද හිතුවේ මෙහෙම කෙනෙක් කියලා කියන්නේ. ඒ මොකද අපිට අනුන්ගේ හිතවල තියෙන හැඟීම අපි මයින්ඩ් භාවිතා කරපු මිම්ම වැරදි. කියනකන් දැවුණද ඔක? නේද? අන්න දෘෂ්ටිය දැනෙන්නේ නැහැ. හරිද? බලන්න ඕක නොදන්නකම හින්දා මම සමහර අයට ඇලුනද නැද්ද? ඇයි ඇලුනේ? වැරදි දැක්ම හින්දා. මට මාව තේරුනේ යම්සේද මේ වගේම එකක් එහා පැත්තේ තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. මට මාව හරියට තේරිලත් නැහැ, ඒකයි ප්‍රශ්නේ. මම මගේ ළඟ තියෙන ආදරය ගැන කියනවා සදා නොවෙනස්, ඒක නම් වෙනස් වෙන්නේ නැහැ කියලා. නේද? එහෙමද කියන්නේ තමන්ගේ ආදරය ගැන කියන්නේ අනිත් අය නම් වෙනස් වුණාට මං නම් වෙනස් වෙන්නේ නැහැ මෙහෙමයි කියලා. හරිද? මං ගැනවත් දන්නේ නැහැ කියන්නේ ඒකයි. මං අහනවා මේ අත්තන්ගෙන්ම. කෙනෙක් කෙරෙහි එක දිගට වෙනස් වෙන්නෙම නැති ආදරණීය හැඟීමක් කෙනෙක් තුළ හැම වෙලේම තියෙනවද? එක වෙලාවකට තදින් කැමැත්තක් ඇති වෙන වෙලාවේ තව වෙලාවකට කොහොමද? නැති එකමයි හොඳ මලවදී කියලා හිතෙනවා. තව වෙලාවකට කොහොමද? ආයෝ නැහැ කියලා හිතෙනවා. ප්‍රමාණය වශයෙන් ගත්තොත් අඩු වෙනවද වැඩි වෙනවද නැද්ද? හැම වෙලේම වෙනස් වෙනවා. මගේ මේ වෙනස මං අනිත් අයට ආදේශ කරන්නේ නෑ. මගේ වෙනසවත් මට තේරෙන්නේ නෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මම මාවවත් තේරුම් ගන්නේ නෑ. අනිත් අයත් ඒ විදිහමයි කියලා තේරෙන්න ඕනේ. මගේ හිතේ තරහක් ඇති වෙන්නේ ඒක මගේ වැඩක් නෙවෙයි. නේද? ඒක යම්කිසි හේතු හින්දා සකස් වෙන එකක්. අනිත් අයගේ ඒ විදිහම තමයි. එතකොට ඒකට එයාට වගේ කියන්න බෑ. මේකට බලන්න මෙන්න මෙහෙම කියන්නම් මම. මේ බලන්න අපි කොච්චරනම් වරද්ද ගන්නවද කියලා මේ ජීවිතේ. හොඳටම තරහම ගිය වෙලාවක කාත් එක්ක හරි වාද විවාදයක් කරගන්න වෙනවා තරහෙන්. ඔය වෙලාවට කියන්නේ ඇත්තමද? එයා ගැන තියෙන ඇත්තම හැඟීමද කියන්නේ? එයා මට නැති වුණාම මොකද වෙන්නේ? යනවා මෙහෙන් නේද? මම දන්නවා තරම කී තරහ ගිලා කියනවද නැද්ද? ඒ ඇත්තමද කියන්නේ? නෑ නේද? ඒ තරහ ගිය හින්දා කියන්නේ. පස්සේ මොකද හිතෙන්නේ? අපරාධ මෙව්වා කිව්වේ කියලා හිතන. එහෙනම් මම තරහ ගියාම අනිත් අයට තරහෙන් බයින්නේ ඇත්තම කියලා නෙවෙයි, වැඩි කරලා කියලා බයින්නේ. ඒ හිතේ තියෙනව නෙවෙයි. වෙන කෙනෙකුට තරහ ගිහිල්ලා බයින වෙලාවට අපි මොකද හැබැයි හිතන්නේ? තරහ ගිය වෙලාවට තමයි හිතේ තියෙන ඔක්කොම එළියට එන්නේ කියනවා. හරිද එතකොට? මේක සම්පූර්ණයෙන් පටලගෙන තියන්නේ අපි. ආන්ගේ පැටලීම් හින්දා අපිට මොකද වෙන්නේ? හරියට වරදිනවා මේ ලෝකේ. වැරදිලා
ආන්ගේ වැරදීම් හින්දා ආශ්‍රව උපදිනවා. අන්න ඒ ආශ්‍රව නැතිවෙන්න නම් ලෝකයේ යථාභූත ස්වරූපයෙන් දකින්න ඕනෑ. ආන්ගේ ඇත්ත තත්ත්වයෙන් දකින විදිහ කොහොමද කියලා මේ සබ්බාස සූත්‍ර ධර්මය තියෙනවා. හරිද? ඒ ගැන අපි පියවරෙන් පියවරට සාකච්ඡා කරනවා. හරි? එතකොට දෘෂ්ටිය අයින් කරගෙන අයින් වෙනකොට ඒ දෘෂ්ටියට අදාළ දෘෂ්ටිය අයින් වෙනකොට ඒ දෘෂ්ටියට අදාළ ආශ්‍රව තිබ්බනම් ඒවා නැති වෙනවා. මේ බලන්න. සත්පුරුසයි කියලා මං ඇලිලා හිටියා ආරයට. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට හොඳට පැහැදිලි කරලා දුන්න වැඩේ. එක ෂණයකම මම දැනගත්තා නේද? එයා කරුණු කියලා ඇත්තම කියලා මං ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා එක ෂණයක මම දැනගත්තා එයා පැහැදිලිවම අසත්පුරුෂයෙක් කියලා. එතකොට මොකද වෙන්නේ? එයා ගැන තිබ්බ බැලීම නැති වෙනවා නේද? ඇත්ත දැනගන්නකොට ආශ්‍රවය නැති වෙනවා. එහෙනම් දේශනාවේ සඳහන් වෙනවා දර්ශනයෙන් යම් කිසි ආශ්‍රවයක් පහ කළ යුතුද දර්ශනයෙන් මේක පහ කළ යුතුයි කියලා. එතකොට අපි මේ මෙහෙම හිටියට අපේ හිතවල ආසාවන් කෙලෙස් ධර්මයන් උපදින්නේ නේද හේතු ඇතුව. ඒ හේතු නැති කරන්නේ නැතුව ඒවා අයින් වෙන්නේ නැහැ. ඉතින් අපි හරියට පීඩිතයි. පීඩිතයි අපි දන්නේ නැතුව අපේ තුල තියෙන කෙලෙස් ධර්ම වැඩි වෙනවා. ඉතින් අහන්ඩ දඟලන වාරගාන බලන්ඩ දඟලන වාරගාන විඳින්ට දඟලන වාරගාන ඉවරක් නෑ. මේ හිත පින්නත්න බලපුදේම ආය බලන්ඩ කියලා ඉල්ලනවද නැද්ද? ඉවරක් නැතු ඉල්ලනවා. අනේ කමන් නෑ. මන්නන් කියන දහස්වාරයක් දසදහස්වාරයක් එකමදේ පෙන්න්නඩුව ඇහැට ඉවර වෙනවාන. ඇති කියලා කියනවන කවදාරි. දැන් ඇති අපේ අය ඕන්නෑ කියලා කියනවන. අය කවදාකවත් ඕන්නෑ කියලා හිත කියනවන. මොකද වෙන්නේ? ඒ වෙලාවට තාවකාලික පොඩ්ඩක් ඇති කියනවා ආය චුට්ටකින් ආයෝනෑ කියනවා. නේද? මේ හිත කවදාද මම මේ හිතෙන් නිදහස් වෙන්නේ? අන්න ආශ්‍රවයේ හැටි එහෙමයි. හරිද? එකම දේ ඔය ඇස් දෙකට කී සැරයක් දැන් පෙන්නලා තියනවද? එකම ශබ්දය ඔය කන් දෙකට කී සැරයක් අස්සවලා තියනවද? එකම ගන්ධය, එකම රසය, එකම ස්පර්ශය, එකම පහස, එකම ආදරය ආදී ධර්මයන් කී සැරයක් ඔය හිතට ලබා දීලා තියනවද? දැන් ඇද්ද? ඇති වෙන දවසක් එනවද? නේද? ඉවරක් නැති මේ වැඩේ කවදාද ඉවර කරන්නේ? මරණ මොහොතේදීත් අන්තිමටම ඇස් දෙක දැල් දාලා වගේ පේන්නේ නැතුව යාගෙන එනකොටත් අමාරුවෙන් අරගෙන මොකද කරන්න කියනවා? ලොක්කිට එන්න කියන්න, මද්දුමීට එන්න කියන්න, මට තව එක සැරයක් බලලා ඇස් දෙක පියාගන්න කියලා. නේද? ආශ්‍රව සහිතව මැරෙනවා. හරි? එහෙනම් වැරදි දෘෂ්ටීන් සත්වයක පුද්ගලයෙක් නැත්තම් මේ අහවල් විදිහය කියලා නාම රූපයන්හි යථාභූත ස්වરૂපය නාම රූප විදිහට දන්නේ නැතුව තමන්ට අයිතියක් නැතුව මේ ගලන ගැලීම තමන්ට අයිතියක් නැහැ කියලා දන්නේ නැතුව හරිද? සත්වයාය පුද්ගලයාය කියලා තියෙන වැරදි හැඟීමේ හින්දා උපදින ආශ්‍රව අයින් වෙන්නේ ඒ හැඟීම අයින් වෙනකොටයි. අන්න ඒකට කියනවා සෝවාන් ඵලයෙන් ලැබෙනා වූ සෝවාන් මාර්ග හිතෙන් ප්‍රහීන වෙන ආශ්‍රව ධර්ම කියලා. ඒකට කියනවා දර්ශනයෙන් පහ කළ යුතු දස්සනා පහතබ්බා කියලා. ඊළඟට මම මේ අත්තන්ගෙන් අහනවා දැනට පින්වත්නි දුක් ඇති වෙන දැවීම් තැවීම් පිච්චීම් ඇති වෙන යම් යම් දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ දැක්කේ නැත්තම් අමාරු, ඇහුවේ නැත්තම් අමාරු දේවල් වගේක් තියෙනවා. ඔය කියන වස්තුව ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා ඕක තිබ්බත් දන්නේ නැහැ. ඔය කියන වස්තුව ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා ඔය தත්ත්වෙ තිබ්බත් දන්නේ නැහැ. තේරුම් ගන්න මම උදාහරණයක් කියන්නම් සිද්ධ වෙච්ච දෙයක්. ගාමිණී කියලා පුද්ගලයෙක් හිටිය බුදුරජාණන් වහන්සේ කාලේදී මෙතුමාට හිටියා රූබර බිරිඳක්. බිරිඳ මැරුණා. මේ රූපය තියාගෙන මොකද කරේ? බෙහෙත් ගල්වලා හැමදාම වැළපෙ හිටියා. ඊට පස්සේ මේක බුදුරජාණන් වහන්සේ දැනගෙන බුදුරජාණන් වහන්සේ ළඟට මේ තැනැත්තා එක්කන් ආවා. එක්කන් ආව එක ප්‍රශ්නයක් අහුවා බුදුරජාණන් වහන්සේ. ඔබ ඔබේ රූමත් බිරිඳව ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා. ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා. මැරුණා නම් ඒ තැනැත්තිය ඔබට යම් දුකක් තියනවද? මාත්‍රිය දුක? මාත්‍රයක්වත් නැහැ නේද?
එයා ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා මැරුණා නම් නෑ. එහෙනම් දැකීමෙන් නේද මේ අඬන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ස්ත්‍රිය දැක්ක හින්දායි අපිට හිතන එක පාටම දැක්ක හින්දායි මේ ඔක්කොම උනේ. එයාව දකින්නෙම නැතුව හිටියනම් ওই ප්‍රශ්නේ එන්නේ නෑ. එහෙනම් මේ ලෝකේ ඇස් දෙක පියාගෙන හිටියනම් හරිද එක්කෝ? එහෙමද? එයා ඒ ස්ත්‍රිය ඇරෙන්න වෙන කිසිම ස්ත්‍රියක් දැකලා නැද්ද? නේද? ඒ දකින අය ඔක්කොම මැරුණොත් අන්නවද අර විදිහටම? නෑ, ඊට වැඩි වෙනස් දෙයක් අතන සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද? දැක්ක දේ නැවත නැවත සතුටු වෙවි ඒ දැක්ක දේ දිහා හැරි නැවත හිතේ සතුට ඇති වෙනකොට අපි මොකද කරන්නේ? නැවත හැරි බල සතුට වෙනවා. නැවත හැරි බල සතුට වෙනවා. නැවත අසා සතුට වෙනවා. නැවත ඒකම විඳිනවා. ඒකට කියනවා ඒකෙන් සතුටු වෙවි නැවත විඳිනවට කියනවා අභිනන්දනය කරනවා කියලා. හරිද? ඇහෙන් රූප දැක, කනෙන් ශබ්ද අසා, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයෙන් පහස, මනසින් ආදරය ආදී ධර්ම දැනිලා ඒවාමයි සුව, ඒවාමයි ප්‍රිය, ඒවාමයි හොඳ, ඒකමයි කියලා නැවත ඒ වගේම ඇලී ගැලී යම් කිසි කෙනෙක් වාසය කරනවාද අන්න ඒ දේවල් නැතුව බැරි වෙනවා. නේද? මේ දැන් හිතලා බලන්න යම් කිසි දුකක් අද පශ්චාත්තාවපයක්, අපහසුාවක්, බයක් නැත්තම් දරා ගන්න බැරි දෙයක් නැති වෙයි කියලා බයක් මොනවා හරි පීඩිත තත්වයක් Tamanට තියෙනවා නම් ඒ සියල්ල අතීතයේ දැක අසා විඳ සතුට වෙච්ච ඒවාද නැද්ද? මොකද කියන්නේ? අම්මෙකුට දරුවෙක් ගැන හිතන්න. දරුවෝ හින්දා හරියට අම්මලා තාත්තලා දුක් වෙනවා. හැබැයි කලින් මොකද උනේ? පිළිසිඳ ගත්තා කියලා දැනගත්ත දවසේ ඉඳන් මොකද? පුදුම විදිහට මෙනෙහි කර සතුටු වුණා. නේද? දැක්ක දවසේත් සතුටු වුණා. දැක්ක දවසේ ඉඳන් ඊළඟට මොකද? ඔය කිව්වට සතුටු වෙනවා කිව්වට ඒ සතුටත් එක්කම දරු ගැබ පවා ආරක්ෂා කරගන්න ඕනේ. මේක නැති වෙයි කියලා බයකින් හිටියද නැද්ද? එහෙනම් සතුටත් එක්කම මිශ්‍ර වෙච්ච දුකකුත් තිබ්බා. බයකුත් තිබ්බා. හැමදේම එහෙම නැද්ද මේ ලෝකේ? නේද? එහෙනම් ඔන්න ඔය විදිහට ඇහැ කන නාසය දිව ශරීරය අසංවරව මනස කියන ඉන්ද්‍රියන් අසංවරව වාසය කරන අයට ආශ්‍රව උපදිනවා. හරි? අන්න ඒකට කියනවා ඒකෙන් අයින් වෙලා සංවර වුණොත් පින්නත් ඒ ආශ්‍රව නැති වෙනවා. ඒකට කියනවා සංවරා පහතබ්බා කියලා දීර්ඝ වශයෙන් අපි ඒක ගැන කතා කරනවා ඉදිරියේදී. එහෙනම් දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා. ඊළඟට පාවිච්චි කරන දේවල් අනුව පාවිච්චි කරන දේවල් වල මුලා වීමෙන් දැන් භික්ෂුන් වහන්සේ ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේට පාවිච්චි කරලා යුතු 4ක් ಜಾති තියෙනවා. ඒ 4 විතරයි තියෙන්නේ. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. ඒ 4 ඇරෙන්න වෙන කිසි දෙයක් ඕනේ නැහැ ජීවත් වෙන්න. ඒ 4 ඕනේ. මේ ඇත්තන්ට ජීවත් වෙන්න හරි විදිහට ගත්තොත් ගෙයක් ඕනේ, ඇඳුමක් ඕනේ, ආහාර ඕනේ, හේත් ඕනේ. ඊට වැඩිය මොකුත් ඕනද? මං කියන්නේ ජීවිතේ මැරෙනවද? ඔය 4 නැතුනොත් ඉතින් මැරෙනවා අනිවාර්යයෙන්ම. බෙහෙත් නැත්තම් මැරෙනවා. ගෙයක් නැත්තම් ඉන්න සීත උෂ්ණ හැදිලා මදුරුව කාලා මැරෙනවා. ඇඳුම් නැත්තම් කොහොමද ජීවත් වෙන්න බෑ. ආහාර නැත්තම් බෑ. ඔය 4 තියෙනවා නම් ජීවත් වෙන්න පුළුවන්ද බැයිද? මොකද කියන්නේ? එහෙනම් ඔය 4න් එක විතරක් ජීවත් වෙන්න ඕනේ. එච්චර දෝන වෙලා තියෙන්නේ නෑ නේද? කොච්චර දේවල් ඕනද? මේ දේවල් නැතුව මට බෑ, මේ දේවල් නැතුව මට බෑ, මේ දේවල් නැතුව බෑ කියලා ඔක්කොම වෙලා තියෙන්නේ මොනවා කරන්නද ගිහිල්ලාද? වැරදි විදිහට ආසාවෙන් පරිහරණය කිරීම හින්දා. හරිද? දැන් ඒකින්ද මොකද වෙලා තියෙන්නේ? අහවල් ජාතියේ දුරකථනයක් නැතුව බෑ, අහවල් ජාතියේ බෑග් එකක් නැතුව බෑ, අහවල් ජාතියේ ඇඳුම් නැතුව බෑ, අහවල් ජාතියේ ඒව නැතුව බෑ, අහවල් ජාතියේ ගෙයක් නැතුව බෑ, අහවල් ජාතියේ වාහනයක් නැතුව බෑ. මොකද ඒ වෙලා තියෙන්නේ? ඒවා පරිහරණය කිරීමෙන් සමහර අය තමන්ගේ තත්ත්වය පෙන්වන්න හදන්නෙත් මොනවයින්ද? තමන් පාවිච්චි කරන දේවල් වලින්. ඒ පාවිච්චි කරන දේවල් හින්දා ඒවට දැඩි ආසාවල් උපදිනවා පින්නත් මේක නැතුව බෑ කියලා. කුසියට පවා ඇලෙනවා අඩුම ගානේ.
හැඳිවලට පවා ඇලෙනවා සමහර ඇත්ත. නේද? පොඩි දේවල් වලට හරියට ඇලෙද තේරෙන්නේ නැද්ද? සමහර ඒවා නැති වෙන්න ගියොත් එහෙම දඟලන දඟලිල්ල. පොඩි දෙයක් නැති වෙන්න ගියොත් දඟලන දඟලිල්ල ඒකයි. ඒක තේරුම් පරිස්සම් කරගන්න එපා කියන එක නෙවෙයි. පරිස්සම් කරගන්න අපි ඒවා ගැන කතා කරමු. ඒකට කියනවා පටිසේවනා පහතබ්බා කියලා. හරිද? පාවිච්චි කරන දේවල් නිවැරදිව නුවණින් පාවිච්චි කළොත් පටිසංකා යෝනිසෝ කියන වචනය තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් සංවරව වාසය කරන්න ඕනේ. හැම වෙලේම ඇහැට රූපයක් දකිනකොට ඒකෙන් Tamanට කෙලෙස් නූපදින විදිහට Tamanගේ මනසිකාරය සකස් කරගන්න ඕනේ. හැම වෙලේම යමක් පාවිච්චි කරනකොට ඒකෙන් Tamanට කෙලෙස් නූපදින විදිහට යමක් පාවිච්චි කරන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේලාට වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඔක්කොම අතහැරලා දාලා ගියා. පාවිච්චි කරනකොට කෙලෙස් උපදිනින්ද හැම එකම පාවිච්චි කරන්න නැතුව ගියා. හැබැයි සිවුර ඕනේ. ආහාරය ඕනේ. ඉන්න තැනක් ඕනේ. බෙහෙත් හෙත් ටික ඕනේ. ආන් ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආහාරය ගන්නකොට චීවරය පුරවනකොට ප්‍රත්‍යවේක්ෂා කරලම් පුරවන්න. මාත්‍රීය ආසාවක් ඇති වෙන්නේ නැති වෙන්න එක පාවිච්චි කරන්න ඕනේ. ඇයි ඒ ගිය වැඩේ කරගන්න බැරි වෙනවා. ආශ්‍රව අයින් කරගන්න බැරි වෙනවා. චීවරයට හරි ආසාවක් තිබ්බොත් ආහාරයට බලන්න දිව හරහාම ආහාරය යවන්න වෙලා. නේද? එතකොට ඒ වාගේ රසයට ආසාවක් ඇති වෙනවා. ඒවා නැති කරගන්න නම් ඒවා නුවණින් දැක පටිසංකා යෝනිසෝ කියලා තියෙනවා සඳහන් කරලා. නුවණින් දැන පාවිච්චි කළ යුතු දේ පාවිච්චි කරන්න ඕන. එතකොට අපිට අල්පේච්ඡ ජීවිතයක් සකස් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට නුවණින් දැන පාවිච්චි කිරීමෙන් උපදින්නා වූ යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ ආශ්‍රය දුරු කරන්න ඕනේ ඒ ක්‍රමයටමයි. ඒ ක්‍රමයටමයි. ඒ කියන්නේ පාවිච්චිය හින්දා උපදින ආශ්‍රව පාවිච්චිය නිවැරදි කරලම ඒක කොහොමද මනසින්ම දැනගෙන හැම දෙයක්ම පාවිච්චි කරනකොට තමන්ගේ මනසින් දැනගන්න මං ඒවා එකින් එක අරගෙන විස්තර කරනකොට විස්තර කරන්නම් කොහොමද මේක කරන්නේ කියලා. හරි? අද අපි සමස්තයක් වශයෙන් මේ සූත්‍රයේ තියෙන කරුණු ටික දැනගන්නවා. ඊළඟට තියෙන අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් දුරු කළ යුතු. හරිද? ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් ඉවසීමෙන් දුරු කරන්න ඕනේ. මේ බලන්න. මම ඔකට හැමදාම කියන්නේ එක උදාහරණයක් විතරක් කියන්නම් පසුව සාකච්ඡා කරමු මේකට මොකද කරන්න කියලා. මේ උදේ පාන්දර 4ට බුදියන්නම ඕනේ කියලා ආශ්‍රවයක් කාට හරි තියෙනවා. ඇඳේම ඉන්න ඕන පාන්දර 4ට. මොකද ඒ බුදියලම පුරුදු වෙලා. 7 විතරනකම් බුදියලා පුරුදු වෙච්ච කෙනෙකුට 4ට නැගිටෙව්වොත් කොහොමද? දැඩි ආශ්‍රවයන් උපදිනවා. ඒ ආශ්‍රවයන් එනකොට පින්වත්නි එන්නේ වේදනා එක්ක. තීව්‍ර කටුක මාරාන්තික වේදනා එන්නේ ආශ්‍රවයත් එක්ක. නේද? කැමති කෙනෙක් බලන්න ඕනේ කියලා හිතෙනකොට බලා ගන්න නැත්තම් ඒ ඉපදුනේ ආශ්‍රවයක්. ඒකත් එක්ක මොනවද එන්නේ? බලා ගන්න නැත්තම් ලොකු දුක් එනවද නැද්ද? තීව්‍ර කටුක මාරාන්තික කියන්නේ ඒකයි. ඒක තමයි ආශ්‍රවය උපද්දවනවා අපිට තීව්‍ර කටුක මාරාන්තික වේදනා. හරිද? ඒ වගේම තමයි අර පාන්දර නැගිටි ගන්න බැරි එක්කෙනාට අපි කතා කරන උදේ 4ට විතර. දැන් මොකද වැඩේ? නැගිටවලා ගෙලින් කරලා තියනවා දැන් මේ ඉන්නවා දැන් දෙන්නේ නැහැ නිදියන්ට. දැන් එයා මොකද කියන්නේ? එයාට හරිය අමාරුයි. ඇත්තටම අමාරුද නැද්ද? තීව්‍ර කටුක මාරාන්තික වේදනාව එනවා. එයාට හැම වෙලේම එයාගේ හිත කියන්නේ මොකද? හරහා දාන්න මාව ඇඳේ පෙරලන්න කියලා මේ ශරීරය ඇඳට දාන්න කියනවා. හරිද? ඒක තමයි ආශ්‍රවයේ හැටි. මෙයා පටිසංකා යෝනිසෝ මේක යෝනිසෝ මනසිකාරයෙන් දකිනවා මේක ආශ්‍රවයක්. මේක මේ වේදනාව ඔක්කොම දරුණු වේදනාව එන්නේ මේක පුරුදු වීමක්. නේද? එහෙනම් මොකද කරන්නේ? දරා ගන්නවා. දරාගෙන පළවෙනි දවසේ නැගිටිනවා. නුවණින්මයි කරන්නේ. දෙවෙනි දවසෙත් නැගිටිනවා. දරාගෙන තුන්වෙනි දවසෙත් නැගිටිනවා. හතරවෙනි දවසෙත් නැගිටිනවා. එන්නෙන් අර වේදනාව වලට මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? මේ නිකන් නොමිලේ වගේ නැගිටිනවා උදේ පාන්දර 4ට. දැන් අඩු වුණාද නැද්ද? තීව්‍ර කටුක වේදනාව වලට මොනව වුණාද? එහෙනම් ඒ ඔක්කොම වේදනා ආශ්‍රව හින්දාද නැද්ද? අපි තෝ පළවෙනි දවසේ නැගිට්ටාම එයාට මං 60 කටකින් යන්නා. දෙවෙනි දවසෙත් යන්නා. තුන්වෙනි දවසෙත් යන්නා. හතරවෙනි දවසෙත් යන්නා. දවස් 20කින් යන්නත් වේදනාව අඩු වෙනවද? නෑ. එහෙනම් ඒ වේදනාව පැහැදිලිවම කායික වේදනාවක්. අනිත් වේදනාව ආශ්‍රවෙන්ද හැදිච්ච එක. ඒ වගේ සිල් රැක ගන්න බෑ අපිට. ඉවසගෙන සිල් රකින්න බෑ. දරුණු වේදනාවක් ඇති වෙනකොට සිල් රැක ගන්න බැරි වෙනවා. ඒ ආශ්‍රව වැඩි හින්දා.
හොරකම් කරපු කෙනාට හොරකම් කරන්න නැතුව ඉන්න බෑ. කාමයේ වර්ධව හැසිරෙච්ච කෙනාට ඒ ආශ්‍රවයේ හින්දා කාමයේ වර්ධව හැසිරෙන එක වළක්වන්න ගියොත් දැඩි පීඩා ඇති වෙනවා යාට. ගොඩාක් දරුණු වේදනා ඇති වෙනවා. එතකොට බොරු කියපු කෙනා පහසුවෙන් ඉන්නවනේ බොරු කියලා ඕන තරම් බොරු කියපු කෙනාට බොරු නොකිය ඉන්න හරි අමාරුයි. සුරාපානය කරපු කෙනාට කියන්නේ නේද අපේ හරි අමාරුයි ඉතින් ඇඟත් එක්ක වේවුලනවා හරි අමාරුයි කියලා කියන්නේ. හරි. නැතුව ඉන්න බෑ. අන්න ඒ නැතුව ඉන්න බැරි ස්වභාවය තමයි ආශ්‍රවය කියන්නේ. දරුණු තීව්‍ර කටුක වේදනා ඇතුළේ ඉතින් ඇදිලා යනවා මේ පැත්තට. වැරද්ද පැත්තටම ඇදිලා යන්නේ ඇයි මේ? නේද දොස්තර මහත්තයා කියනවා ආත්මාව දිය වෙලා තියෙන මිනිස්සු තව එක සැරයක් කර බිව්වොත් ඔහෙ මැරෙනවා. ගෙදර ඇවිල්ලා වහ බොනවා වගේ බොනවා මේ. මැරෙන්නම බොනවා. නේද? ඇයි ඒ? එයාගේ වැරද්දක් නෙවෙයි. අතුලාන්තයේ ඇතිවෙච්ච ආශ්‍රවයට තේරුන්නේ නැහැ. ඒක දරාගෙන අයින් කරන්න ඕනේ කියලා තේරුන්නේ නැහැ. බලන්න අපිට තියෙන බොහෝ පුරුදු වලින් අයින් වෙන්න පුළුවන් පින්නත්. මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ලෞකික ජීවිතය බොහොම ඉහළ මට්ටමකට ගන්නවද නැද්ද? නේද? ලෞකික ජීවිතේ කොයිතරම්නම් සාර්ථක තත්වයකට පත් කරගන්න පුළුවන්ද? ඉතින් අන්න එහෙම අදිවාසනා පහතබ්බා කියන එක බොහෝ විස්තර සහිතව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අදිවාසනේ නැත ඉවසීමෙන් දරාගෙන නැති කරපු නැති හින්දා අපිට ආශ්‍රව ඉපදිලා තියෙනවා. එහෙම ආශ්‍රව ඉපදිලා තියෙනවා නම් ඒ ආශ්‍රව අයින් කරන්න ඕනේ ඉවසීමෙන් කටයුතු කරලාමයි. ඒක දැනගෙනමයි ඉවසන්නේ. ඒක මහා බරක් විදිහට ඉවසන්නේ නැහැ. මම ඉවසීමෙන් කටයුතු කරන වාරයක් ගානේ මේ පීඩාව මට දුර වෙනවා. ආන් ඒක දැනගෙන යා කරන්නේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කරනවා කියන්නේ. දැනගෙන කරන්නේ. මට පාන්දර නැගිට ගන්න අමාරුයි. හැබැයි මම නැගිට්ටොත් එහෙම එක දිගට අකණ්ඩව නැගිට්ටොත් මේ ආශ්‍රවයෙන් මට අයින් වෙන්න පුළුවන්. මට කේලම් කියන්න නැතු නැත්නම් මට ඕපදූප වලින් සම්බන්ධ වෙන්න නැතු ඉන්න අමාරුයි. ඒ වෙලාවට ඒ පැත්තටම ඇදිලා යනවා නිකන් කාන්දමකට යකඩයක් ඇදිලා යකඩයකට කාන්දමක් ඇදිලා යනවා වගේ. නේද? කාන්දමකට යකඩයක් ඇදිලා යනවා වගේ. සිල් ගන්න දවසේ ආන් 4-5 දිනක් හොඳට අතපය දිගාර අර ධර්ම සාකච්ඡාවක් වගේ පේනවා. නේද? අතපය දිගාරන හැටියට කට උල් කරන හැටියට හොඳට තේරෙනවා ධර්ම සාකච්ඡාවක්. නේද? දැනගත්තාම ඕපදූප කට්ටියක් එතන ඉන්නේ කියලා මේ ශරීරය මොකද වෙන්නේ? ආශ්‍රය උපදින මොනවද දන්නේ නැහැ කියන්නේ දැන් ඉන්න බෑ හරි අමාරුයි. දැවිල්ල වගේ වෙනවා. එතකොට මොකද කරන්නේ? මේ කිලෝ 70 80 නිකම්ම මේ පැත්තට ඇදිලා යනවා. ගියේ නැත්තම් ඉන්න අමාරුයි ඒකයි. ගියාම හරි සුවයි හා. නේද? ඒකයි අල්ලාප සල්ලාපේ හරි සුවයි සමහර අයට. ඒක දැනගන්න ඕනේ ඒක ආශ්‍රවයක් කියලා. එහෙනම් අන්න ඒ වගේ දරාගෙන අයින් කරගන්න ඕනේ. දරාගෙන අයින් කරගත්තාම නිශ්චලව ඉන්න පුළුවන් ඊට පස්සේ. හරිද? ඊළඟට පින්වත්නි පාප මිත්‍රයෝ ගැන අහලා තියෙනවද? ආශ්‍රය කරන මිනිස්සු හින්දා මොකද වෙන්නේ? පාප මිත්‍රයන් අපි අපේ දරුවෙකුට පාප මිත්‍රයෙක් ආශ්‍රය කරන්න දෙනවද? දුන්නොත් මොකද වෙන්නේ? ටික දවසයි මේ පැත්තටම ඇදිලා යනවා. මම දැනගත්තොත් පාප මිත්‍රයෙක් මෙයා මට කෙලෙස් උපදවන කෙනෙක් මෙයා මාව පවෙහි යොදවන කෙනෙක් කියලා දැනගත්තොත් මොකද කරන්න ඕනේ? මම තාම ඉන්නේ දුර්වල මානසික තත්ත්වයක කියලා දැනගන්න ඕනේ. මම මේ වගේ පිරිසක් ආශ්‍රය කළොත් දන්නේම නැතුව මම මේ තත්ත්වයට පත් වෙනවා කියලා දැනගන්න ඕනේ. හරියට නපුරු ඇතාව අයින් කරනවා වගේ නපුරු ඇතා දැක්කහම එනව නේද? එනවා බලාගමු. එනු සටනට කියලා අපි යනවද? මොකද කරන්නේ? නපුරු ඇතා කියලා දැනගත්තාම අපි ඉක්මනට මග ඇරලා නිකන් ඉන්නවා. අන්න ඒ වගේ මානසිකාරයකින් මගේ යහපත සඳහා මම මේ තැනැත්තාව මේ තැනැත්තියව කියලා පාප මිත්‍යාව අයින් කරන්න ඕන. අන්න ඒ එහෙම නැත්තම් මට නොයේකුත් ආශ්‍රව ධර්ම උපදිනවා. ආශ්‍රය හින්දා. හරිද? ඒ කියන්නේ බැහැර කළ යුතු, දුරු කළ යුතු, මගහැරිය යුතු තැන් වලින් මග හරින්න ඕනේ. නැත්තම් එන්න ඒක වැඩි වෙනවා. මොකද තාම බෑ. එතෙන්ට ගිහලා නවත්ත ගන්න බෑ. උදාහරණයක් විදිහට මේ බොණ්ඩ පුරුදු වෙලා ඉන්න කෙනෙක් කියන්නකෝ. තැබෑරුමක් ළඟින් ගියොත් එයාට ඉවස ගන්න බැරුව යනවා. අපි කියන්නේ ඉවස ගන්න බෑ කියලා. හරිද? ගෙදර යන්න තියෙනවා පාරවල් දෙකක්. එකක් කිලෝමීටරය අනිත් එක කිලෝමීටර් 3යි. වැඩ ඇරලා යනකොට. දැන් මේ වෙලාවේ තාම ඉවසගෙන ඉන්න පුළුවන්. තාම මග ඉන්නේ. මෙයා ඇත්තටම ඉක්මනට ගෙදර යන්න ඕන නම් යන්න ඕන කොයි පාරේද? කිලෝමීටරේ පාරේද කිලෝමීටර් 3 පාරේද? කිලෝමීටර් 3 පාරේ. ඇයි ඒ? කිලෝමීටරේ පාරේ තමයි තැබෑරුම තියෙන්නේ. මෙයා දන්නවා මට දැන් ඉවසන්න පුළුවන්. තැබෑරුම ළඟින් ගියොත් නම් ඉවරයි. හරි දැක්කොත් නම් ඉවරයි. එහෙනම් මොකද කරන්න ඕන? කලින්ම දැනගෙනම මග අරිනවා. Tamanට කෙලෙස් උපදින තැන් කෙලෙස් උපදිනවා කියලා දැනගෙනම
මග හැරමින් බලන්න කොච්චර අපූර්ව වැඩපිළිවෙලක්ද කියලා. නේද? එතකොට සිහියෙන්ම නුවණින්ම වීරියෙන්ම තමන් බොහෝම සංවරයෙන් දැනගෙනම පරිවර්ජනා පහතබ්බා කියන්නේ එකයි. හරිද? මග හැරිය යුතු බැහැර කළ යුතු තැන්වලින් මග හරිනවා බැහැර වෙනවා. හරිද? ඊළඟට පින්වත්නි තමන් ළඟ වීරිය තිබුණේ නැත්තම් ප්‍රහාණය කරවුවේ නැත්තම් සමහර දේවල් ප්‍රහාණය කරේ නැත්තම් නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනුභවං ගමේති. ඒ විදිහට තමන්ගේ තුල තියෙන කෙලෙස් ධර්මයන් වීරියෙන් ප්‍රහාණය කළේ නැත්තම් තමන්ට එන්ඩෙන් ආශ්‍රව උපදිනවා. අන්නේ ප්‍රහාණය කළ යුතු දේ අපි ගැන පසුව දීර්ඝව සාකච්ඡා කරමු. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කිරීමෙන්ම වීරියෙන් ප්‍රහාණය කිරීමෙන්ම තමන් ඒ ආශ්‍රවයන් දුරු කරගන්න ඕනේ. ඒකට කියනවා විනෝදනා පහතබ්බා කියලා. හරිද? විනෝදනා පහතබ්බා කියලා කියනවා ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කිරීමෙන්ම වීරියෙන් ප්‍රහාණය කිරීමෙන්ම පහ කළ යුතු ආශ්‍රව ධර්ම. ඊළඟට අවසාන එක භාවනා පහතබ්බා කියලා කියන්නේ සති සම්පොජ්ජංගය, ධම්මවිචය සම්පොජ්ජංගය, වීරිය සම්පොජ්ජංගය ආදී බෝධිඅංගයන් තමන්ගේ තුළ වර්ධනය වෙන ආකාරයට තමන්ගේ නුවණ භාවිතා කිරීමෙන් භාවනා ආදිය සිද්ධ කිරීමෙන් බොජ්ජංග වැඩීමෙන් බැහැර කරගත යුතු ආශ්‍රව ධර්මයන් බැහැර කරගන්න ඕන. සිහිය හින්දා බැහැර අසිහිය හින්දා තමන්ට ඇති වෙන දේවල් සිහියෙන් අයින් වෙනවා. අනුවණකම හින්දා ඇති වෙන දේවල් තියුණු නුවණ තමන්ගේ කෙලෙස් ධර්මයන් ගැන ඇතිවන්නා වූ සියුම් නුවණ ඇතිවීමෙන් අයින් වෙනවා. වීරිය නැතිකම හින්දා ඇති වෙන ආශ්‍රවයන් වීරිය උපදීමෙන් අයින් වෙනවා. එතකොට ඒ වාගේ ප්‍රබල අවස්ථාව තමයි මාර්ග අවස්ථාව කියන්නේ. බොජ්ජංග වැඩෙන්නේ මාර්ග අවස්ථාවේදී. ඒතර බොජ්ජංග ධර්මයන් වැඩිමෙන් භාවනාවෙන් සිද්ධ කළ යුතු ආශ්‍රවයන් තියෙනවා නම් ඒවා අයින් කරගන්න. මේ විදිහට හත් ආකාරයකින් මගේ හිත පිරිසුදු කරගන්න ඕනේ ආශ්‍රව වලින්. මේවා ඔක්කොම ලෞකික ජීවිතේ ගෙවන ගමන් ඉතා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්ද නැද්ද? ඉතා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්. ඉතින් සබ්බාසව සූත්‍රය කියලා කියන්නේ සියලු ආශ්‍රව දුරු කරගන්නා සූත්‍ර ධර්මයයි. එතකොට මේකෙන් ආය මේ ආකාරයට කටයුතු කිරීමෙන් නිවන් දකින්න පුළුවන් බව දේශනාව අවසානයේ සඳහන් වෙනවා. එහෙනම් අපිට අපේ චර්යාව සකස් කර ගැනීමයි තියෙන්නේ. මේ ආකාර හතම වර්ධනය කරන්න ඕන එකක්. එකක් ඉවර කරලා අනිත් එක වර්ධනය කිරීමක් නෙවෙයි. මේකේ පළවෙනියෙන් තියෙනවානේ දසන පහතබ්බා කියලා. අන්තිමට තියෙනවානේ භාවනා පහතබ්බා කියලා. ඔන්න කට්ටිය කියනවා සෝවාන් වුණාට පස්සේ තමයි භාවනා කරන්න තියෙන්නේ කියලා. හරි මෝඩයි. හරිද? හරි මෝඩයි. ඒක කියන අයත් මෝඩයි, අහන අයත් හරි මෝඩයි. ඇයි ඒ? දෙවෙනියට තියෙනවා සංවර පහතබ්බා කියලා. තුන්වෙනියට තියෙනවා පටිසේවනා පහතබ්බා කියලා. එහෙනම් සංවර වෙන්න ඕනෙත් සෝවාන් වුණාට පස්සේ. නේද? ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ ආශ්‍රව අයින් කරන්න පටන් ගන්න ඕනෙත් සෝවාන් වුණාට පස්සේ. නේද? එහෙමද? නෑ එහෙම නෙවෙයි. නේද? මේ හතම එකවර තමන්ගේ තුලින් වර්ධනය කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒ වගේ කටයුතු කරන්න අවශ්‍ය කරන සියලු ධර්මතා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන එක සූත්‍රයක් අරගෙන හරියට ඒ සූත්‍රය හදාරුවොත් හාත්පසින්ම තමන්ගේ හිත කෙලෙස් වලින් ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද මේ පින්වත් අය අද දවසේ අපි කතා කරේ සබ්බාස සූත්‍රයේ සාරාංශයක් පිළිබඳවයි. ඉතින් හෙටින් පසු අපේ ධර්ම දේශනාවල සංවරා පහතබ්බා ඉඳන් විස්තර කරලා අන්තිමටම දසනා පහතබ්බා විස්තර කරන්නයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් ඒකින්ද හෙට දවසේ ඉඳන් ඒ කටයුතු සම්පාදනය කරගමු. මේ අත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා අද දවසේ තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ විපහදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා. ඒ ධර්මය කොහේ හෝ තැනක කෙනෙකුට ඇහිච්ච වාරයක් ගානේ ඒ ඇත්තෝ සංවර වෙනවා නම් ඒ ඇත්තෝ ධර්මය තුළට ප්‍රවිෂ්ඨ වෙනවා නම් ඒ හැම නිමේෂයකම ඒ ඇත්තන්ට විශාල ලාභයක් සිද්ධ කරා අපාගාමී ගමනක් වැළැක්වුවා. ඉතින් එහෙමනම් එවැනි උතුම් පින්කමක් කරගත්ත මේ වෙලාවේ ඒ උතුම් පින්කමේ ආනිසංස වාරය මේ ඇත්තන්ට උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.